නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි නිහඬ භාවනා වැඩසටහනේ කෙටි ධර්ම සාකච්ඡාව අද දවසේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ වික්ෂු ජීවිතයට එහෙම නැත්නම් මේ භාවනානුයෝගී ජීවිතයට ශ්‍රද්ධාව කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියන එක ගැන අපි ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දේශනාවේදී අපි සතිය ගැන මතක් කළා. සතිය කොහොමද වැඩෙන්නේ? සතිවන්තව වාසය කරන්නේ කොහොමද? සතිවන්තව වාසය කිරීමේ ඇති ප්‍රයෝජනය ඒ සම්බන්ධව අපි කරුණු මතක් කළා. අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ශ්‍රද්ධාව ගැන. ඒ ශ්‍රද්ධාව කියන එක කොහොම එකක්ද? ඒ ශ්‍රද්ධාව කියන්නේ කොච්චර ප්‍රමාණයක් අපිට තියෙනවද? ශ්‍රද්ධාව තියෙන එක තව වැඩි දියුණු කරගන්නේ කොහොමද? ඒ ශ්‍රද්ධාව කියන එක වැඩි දියුණු වුණාම වෙන ස්වභාවය. මේ සම්බන්ධව අද දවසේ ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රද්ධාව අපි කවුරුත් දන්නවා. ශ්‍රද්ධාව තියෙනකොට ඒ දේ පිළිගන්නවා. ඒ දේ අනුගමනය කරනවා. ඒ ශ්‍රද්ධාවේ මුල් ආරම්භය. හැබැයි ඒ ශ්‍රද්ධාව මදි ගැඹුරට යන්න. එතන ආරම්භක ශ්‍රද්ධාවක් පමණයි. ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව අපි තව ශ්‍රද්ධා චෛසිකය ප්‍රබල වෙන්න ඕන. හිතේ වැඩෙන චෛසිකයක් තමයි මේ ශ්‍රද්ධා චෛසිකය. ටිකක් කල් යනකොට හොඳ ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව, වැඩිහිටියන් පිළිබඳව ශ්‍රද්ධාවක්. අන්න ශ්‍රද්ධාව ටිකක් වැඩිලා. ඊළඟට ශ්‍රද්ධාව නොසලී පවතින හොඳට අඛණ්ඩව දිගටම. අන්න ශ්‍රද්ධාව හොඳට වැඩිච්ච අවස්ථාව. ඒ ශ්‍රද්ධාව කියන චෛසිකය එහෙමනම් එන්නෙන් ප්‍රබල වෙන චෛසිකයක්. ඒකේ ප්‍රයෝජනය පිළිබඳවත් ඒ වගේම වැඩෙන ආකාරය පිළිබඳවත් අද කරුණු ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. Dear Venerables, in the Mountain Dhamma talk, today we are going to talk faith, how faith effective for the meditation field. Venerables or any meditators, how faith effective. In an earlier our talk, we had been explaining the mindfulness, how much mindfulness we have, how mindfulness bring up. When the mindfulness come up, what is the mental conditions? These things we had been explaining. Today, we are going to talk about the faith. Faith. When the faith is there in the beginning, faith is growing up and faith well grown. What is the difference? What is the benefits? Basically, faith, we can start the work. We come to listen Dhamma, so we come to practice and we come to do other Dhamma works because of faith. Faith toward the Buddha, Dhamma, Sangha, we come to do this work. This is beginning phase. But that faith not enough for higher attainments. It is basic one. That faith is growing up. When the growing up period, faith bit is stable. The faith toward the Buddha, Dhamma, Sangha, and also teachings, more faith now. Means faith grown to the certain level. Later on, faith not changing toward the Buddha, Dhamma, Sangha and teaching, but faith become more stable. Faith gradually grow up. So can see the conditions, different conditions
what are the benefits for us, can understand. So faith is growing factor, we call mental factor, growing factor, beginning until to the deepest level. So today we are going to talk about the faith. එතකොට මේ ශ්‍රද්ධාව කියනකොට ශ්‍රද්ධාව ක්‍රම දෙකක් තියෙනවා. එකක් ශ්‍රද්ධාව ඥානාන්විතව පිහිටනවා. එකක් ශ්‍රද්ධාව විතරක් පිහිටනවා. නුවණට ලොකුට පිහිටන්නේ නැහැ. මේ ක්‍රම දෙකෙන්ම ශ්‍රද්ධාව පිහිටන්න පුළුවන්. දැන් සමහර දායකයන් හරි ස්වාමීන් වහන්සේලා අධික ශ්‍රද්ධාවෙන් වැඩ කරනවා. හැබැයි නුවණ භාවිතා වෙනවා අඩුයි. නමුත් ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ ශ්‍රද්ධාව යම් දවසකදී ජීවිතය අතහැරලා යනකොට ඒ ජීවිතය අතහැරලා යනකොට හොඳ අරමුණක් ගන්න උදව් වෙනවා. ඒ නිසා මේ ජීවිතයේ මාර්ගඵල නොලැබුණාට සංසාරයේට ඒ ශ්‍රද්ධාවත් ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි ශ්‍රද්ධාව නුවණත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙනකොට ඊට වඩා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිවන දක්වාම ගෙනියන්න පුළුවන් ශක්තියක් වෙනවා. නිසා ඥාන සම්ප්‍රයුක්ත ශ්‍රද්ධාව ඉතාම වැදගත්. ඒ ශ්‍රද්ධාව මනසේ පිහිටින චෛතසිකයක්, ගුණාංගයක්. දැන් මනස ගත්තාම මනස ඇතුලේ ගුණාංග 52ක් තියෙනවා. ඒක 52ට කියනවා චෛතසිකය කියලා. පාඩම් කරලා නැත්නම් පාඩම් කරගන්න. පාඩම් තියන අය වාවජනා කරගන්න. චෛතසිකය 52ක් තියෙනවා. ඒ 52 කියන්නේ ගුණාංග 52ක් හිත ඇතුලේ තියෙන. දැන් අපි ගත්තොත් දැන් මේ කොලයක් අරන් කුඩු කරලා බැලුවොත් මේ කුඩු වර්ග එකක් නෙමෙයි තියෙන්නේ. අපි හිතන්නේ එකයි කියලා. නමුත් මේක වර්ග වෙන් කරොත් වර්ග 100ක් තියෙනවා. ඒ කොලේ ඇතුලේ කුඩු වර්ග. ලේ ටිකක් ලේ බින්දුවක් අරන් බැලුවොත් එක වර්ගයක් නෙමෙයි තියෙන්නේ. එක ලේ බින්දුව ඇතුලේ මේ ලේ බින්දුවට අදාළ ගුණාංග 100ක් තියෙනවා. අන්න ඒ වගේ තමයි හිත එක හිතුවිල්ලක් ගත්තාම සිතට අදාළ ගුණාංග 52ක් තියෙනවා. ඒ 52 තමයි මේ චෛතසික කියලා කියන්නේ. ඒතර 52කින් එක ගුණාංගයක් තමයි මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒතර මේ එක එක චෛතසිකයන්ගෙන් එක එක කෘත්‍යයන් තියෙනවා. ඒතර මේ ශ්‍රද්ධා චෛතසිකයත් මේ හිතේ ඇතුලේ කරන කෘත්‍යයක් තියෙනවා. අපි හිතන්නේ මේ නිකම් පවතින එකක් මේ ශ්‍රද්ධාව ස්ථිර අවශ්‍ය නැහැ කියලා අපි හිතන්නේ. නමුත් එහෙම නෙමෙයි. ඊට වඩා විශාල දෙයක් මෙයා කරනවා. ලොකු කෘත්‍යයක් කරනවා. ශ්‍රද්ධාව කියන එකනා. ශ්‍රද්ධාව කියන එකනා මුල්ම කරන දේ, ඉස්සරෝම කරන දේ චෛතසිකයේ ඒ හිතේ ශ්‍රද්ධාව චෛතසිකේ ප්‍රබල වෙච්ච ගම චෛතසික ටිකව තුළ තියෙන කෙලිටි ධර්මතා ටික අයින් කරනවා. සුද්ධ කරනවා. හරියට ගත්තොත් වතුරක වගේ. වතුරක තියෙනවා මණ්ඩි ටික මෙදෙන් දරනවා. වතුර පිරිසිදු වතුරක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ ශ්‍රද්ධාව ප්‍රබල වෙච්ච ගමන් හිත පවිත්‍ර භාවයට පත් වෙනවා. බලන්න. తాවකාලික සිද්ධියක් වුණාට මේ චෛතසිකය ප්‍රබල වෙච්ච ගමන් හිත පිරිසිදු භාවයට පත් වෙනවා. චෛතසිකයෙන් කරන දේ. ශ්‍රද්ධා චෛතසික දැන් එක එක අපි කියනවානේ දැන් වතුරට ඔක්සිජන් එක වුණා වතුර පිරිසිදු වෙනවා. ඒ වගේ තමයි හිතේ තියෙන ඔක්සිජන් ශක්තිය තමයි මේ ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව ප්‍රබල වෙන්න හිතේ පවිත්‍ර භාවය වැඩි කරනවා. ඔන්න දැන් ශ්‍රද්ධා චෛතසිකයෙන් කරන ප්‍රධානම කෘත්‍ය නම් තේරුම් ගන්න හිත පවිත්‍ර භාවයට පත් කරනවා. తాවකාලික වෙන්න පුළුවන්. මේ වර්ණයන් ඈඩ් කරලා දීලා හිත පවිත්‍ර භාවයට පත් වෙනවා. ඉතින් පවිත්‍ර වෙන්න හිත මොකද වෙන්නේ? ආලෝකමත් වෙනවා. පවිත්‍ර වෙන්න හිත හොඳ ආලෝකමත් වෙනවා. ශ්‍රද්ධා චෛතසිකයට පුළුවන් හිතේ ආලෝක හදලා දෙන්න. ශ්‍රද්ධා චෛතසිකය ප්‍රබල වෙන්න බුද්ධ ධම්ම සංඝ හරි යමක් ඒ පිළිබඳව ශ්‍රද්ධාව ප්‍රබල වෙන්න ඒ චෛතසිකය හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන ශක්තිය වැඩි කරනවා. චෛතසික වල බලවත් වෙනවා. ඒ බලවත් වෙනකොට ආලෝක උපදිනවා. ආලෝක උපදිනකොට හිතේ සමාධිය හදලා දෙනවා. අන්න ශ්‍රද්ධා චෛතසිකයේ කරන ප්‍රබල කෘත්‍යයක්.
එනිසා මේ ශ්‍රද්ධා චෛතසිකයේ ඊටාම වැදගත් චෛතසිකයක් මේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන ජීවිතයකට. The faith factor is one of the factor of the mind. You know the mind got mental factors, 52 mental factors. Means 52 conditions, means 52 qualities, ingredients. That you know that if you take one leaf, if you make it the powders, various type powders, 100 type powders there inside. If you take one drop of blood, so various type blood there, 100 types bloods there in one drop of the blood. Same way, if you take one mind, various type mental factors. Those mental factors we give the name Cetasikas. Among these Cetasikas, faith is one of the factor. Faith factor doing very big work in the mind. Generally we think, oh, faith is not necessary much. This kind of thinking we can have. But faith is doing very big work. Faith is doing very big work. You know, the faith, when the faith factor becomes stronger and stronger, mind gets purified. All the dirty things go away from the mind. You know, the dirty water, if you mix up some oxygen, something valuable things, all the dirty is settled down, water becomes very clean water. Similarly, faith factor comes to the mind. Faith factor make the mind clean from all the dust, all the dirt, all the evils. Because of faith now, mind more clear. Later, this clearance, faith factor together get brightness, mind get brightness. This brightness further develop, go up to the deeper concentrations. Now you understand, faith factor also can build up to the concentration level. Faithfully, you are training your mind, this faith factor becomes stronger. Beginning, mind gets purified, later mind gets brighter, later mind gets the concentrations. So the faith is work with the two conditions. One is with the wisdom, one is without wisdom. Both valuable. With the wisdom one is more valuable. Without wisdom also, at least without wisdom, if you have this life, present life, not support for attainment, but future, you can attain Parapurusan because of this faith. If faith and wisdom works together for present life, you can make your mind more and more purified, clear, brighter, later can go to the attainments. So faith can do very big things. So therefore that we have to understand faith level and we have to bring up faith factor. It is more valuable for the practice in life. එතකොට පැහැදිලි වෙනවා එහෙමනම් මේ ශ්‍රද්ධාව කියන එක ජීවිතයට ඉතාම වැදගත් කාරණාවක්. පැවිදි ජීවිතයකට සහ භාවනාන යෝගී ජීවිතයකට කාටත් ප්‍රයෝජනවත්. නමුත් විශේෂයෙන්ම ධර්ම අනුගමනය කරන ජීවිතයකට ශ්‍රද්ධාව කියන එක ඉතාම වැදගත්. දැන් මේ පිරිස අහලා තියෙනවා අනාථපිණ්ඩික පිරිතමා. එතුමාගේ මේ නැගණියගේ නිවසට ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය උදෙසා දානයක් පිළියෙල කරනවා. ඒ වෙලාවේ විස්තර දැනගත්තා. මොකටද මේ දානය හදන්නේ? කාරණේ මොකක්ද කියලා. ශ්‍රද්ධාව උතුරලා යන්න පටන් ගත්තා. එතුමාගේ ශ්‍රද්ධාව උතුරලා යන්න පටන් ගත්තා. දැන්ම කැලේට යන්න භාගතුන් වහන්සේ ආගෙන කිව්වා දැන් යන්න එපා අපි හෙට යන්න. හෙට හම්බ වෙනවනේ. නමුත් ඒ කාරණා දැන් උඩමහන්තලාවට ගිහිල්ලා මේකම කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ ගැනම කල්පනා කරනවා. මෙන්න මෙහෙම කල්පනා කර කර ඉන්නකොට අර ශ්‍රද්ධාව ප්‍රබල වුණා. පැයක් දෙකක් තුනක් මෙහෙම යනකොට බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොටම ශ්‍රද්ධා චෛතසිකය ප්‍රබලලා ඇවිල්ලා
එතුමාට රාත්‍රිය කාලේ දවල් වුණා. අන්න බලන්න චෛසිකේ කරපු දේ. සද්ධා චෛසිකේ කරපු දේ තමන්ගේ මනස ඉස්සල්ලා මේ ආලෝකයේ තිබුණ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන හිතලා දැන් ආලෝකමත් වෙලා කොහොම එළිය වැටලා දැන්. හැබැයි තාම අඳුර පහළට බහැලා මේ අඳුරේ ගිය බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ඉතින් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාද ස්පර්ශ කරලා වන්දනමාන කරලා බණපදයක් ඇහුවා. හිත පිරිසුදු වෙලාව හොඳට මේක උරාගත්තා. බණපදයක් අහනකොට උරාගත්තා. සෝහාන් වෙන්නත් ලැබුණා. ශ්‍රද්ධා චෛතසිකය ප්‍රබල වෙලා ශ්‍රද්ධාව උතුරලා ගිය වෙලාවට ධර්මය හොඳට කාවදිනවා. ශ්‍රද්ධාව දුබල වෙලාවට කාවදින්නේ නැහැ. කියන දේ කාවදින්නේ නැහැ. අනිසා මේ චෛතසිකේ තාම වැදගත් ධමයක් කාවද්දවා ගන්න. සමාධියක් උපදවා ගන්න. ඒ වගේම භවනානුයෝගී ජීවිතේ තාම වැදගත් කාරණාවක් තමයි මේ ශ්‍රද්ධා චෛතසිකය. ඒ නිසා ඒකෙන් තේරුම් කරගන්න මේ ශ්‍රද්ධා චෛතසිකය ඊටාම අත්‍යවශ්‍ය එකක් බව තේරුම් කරගන්න. තමන්ගේ කොච්චර වැඩිලා තියෙනවද කියන එකත් තේරුම් කරගන්න. ඊට කොච්චර දිනු කළ යුතුද කියන එකත් තේරුම් කරලා ගන්න. Faith factor that we know it is very important for the practice in life. Mind can get brighter and also mind can get purified. You know the Anathapindika, that the great devotee of the Buddha who built the Jetwana monastery, when he was going to his sister's house, it is dark time, they had been preparing a dana for next day. Asked to whom, then the sister explained, for the Buddha and also Sangha. Then he wanted to go night time to the Buddha. His sister said, no, not now, tomorrow can meet the Buddha. Then he go to the upstairs and had been thinking of Buddha. He cannot sleep. Now thinking of Buddha and Buddha quality. When he was thinking, his mind got brighter. All the darkness disappeared. Then he come down. Then his thought already now dawn and already the sun brighter. Go up to the Lord Buddha place. But it is still not sunlight, mental brightness. Go to the Buddha, pay respect, listen some Dhamma, could attain extreme entry. Because mind very purified time, mind much purified. On that time, mind well purified. Dhamma easily absorbed. So that understand faith is very important for mental purification, mental brightness and Dhamma absorption. When the faith is stronger time, when we are explaining these things, deeply understand. Faith weaker time, not easily understand. So because of the mental purity not enough. Mental purity is stronger, so Dhamma absorption also very good, Dhamma development also very good. So faith is very important. So now we understand how much level I have the faith. How much level I have to develop. So benefits of the faith we understand. So this way we increase our faith quality up to the deepest level. So then we can go to the deep attainments. එතකොට සද්ධා චෛතසිකය අපි අර කිව්වා වගේ මේ සති චෛතසිකය වගේම තමයි මේක හිමිතා වැඩෙන්නේ. එකපාරට වැඩෙන්නේ නැහැ. සමහර විට සංසාරයේ පුහුණු කරලා තිබ්බ කෙනෙකුට එකපාරට වැඩලා ඉන්න පුළුවන්. නමුත් චෛතසිකයක් වගේ බලවත් වෙලා අපි හිතන්නේ හිමින් තමයි. අද දැන් අපි ශ්‍රද්ධාව උපදින අරමුණක් හිතනවා බුදුරජාණන් වහන්සේ ගැන හිතනවා නැවත හිතනවා. ඔහොම හිතේ ඉන්නකොට ඔන්න ලොකු සතුටක් ඇති වෙනවා. හිතා ගන්න බැරි සතුටක් ඇති වෙනවා. ඒ තමයි අර සද්ධා චෛතසිකය. ඉතින් අපිට මුල් කාලවල මතක් වෙනවා සමහර වෙලාවට ඉතින් අපේ භාවනා කරන්න ඔට්ටු වෙනවා. අනේ ඉතින් කිසිම සහනයක් නැහැ භාවනාවක් ඉතින් මුල් කාලවල.
ඔය සමහර වෙලාවට ඉතින් සමහර සිතුවිලි වලින් මේක හිර වෙලා. ඒ වෙලාවට වෙන කරගන්න දෙයක් නැහැ. චෛත්‍යයකට බෝධියකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගැන කියවනවා Taman දන්න වචන වලින්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සාරාංශකේ කල්පලස්ස ගණන් පාරමී ගුණ දහම් පූර්ණේ කළේ අපි වගේ අසරණ අයට පිහිට වෙන්නේ. ඉතින් ඔබ වහන්සේගේ ඒ අනන්ත පරිමාණ පාරමී බලයට අපේ নমස්කාරය වේවා. අනන්ත පරිමාණ පාරමී ගුණයට අපේ নমස්කාරය වේවා. ඉතින් මේ වාගේ උන්වහන්සේ තින් විඳපු දුක් ගැහැට ශාස්ත්‍රික සේවාව අවුරුදු 45ක් මුළුල්ලේ ඒ කරපු සේවාව ඔහු පිළිබඳව ශ්‍රද්ධාවෙන් කියවනවා. ඉතින් අර වෙන දෙයක් කරගන්න බැරි හන්ද. පුදුමේ කියන්නේ විනාඩි 10ක් 15ක් යනකොට තිබුණ අපහසුකම අත්හැරලා ගින් ඇස් වලින් කඳුළුත් එන්න පටන් ගන්නවා ශ්‍රද්ධාව නිසා. ඉහින් පරියන්ක වාඩුණා අර ඔක්කොම අමතක වෙලා කියලා හිතා ගන්නත් බෑ අහසේ ඉන්නවා වගේ. මොකද්ද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ වෙලාවේ හිතන් ඉන්නේ මේ බුදුගුණ කියපුවාන්ද මේක දෙවි කෙනෙක්වත් දැකලා වුණාද දන්නේ නැහැ. ඔයගොල්ලෝ තමයි ඒ කාලේ හිතන්නේ අපිට ඉතින් අපි අත්දකින්නේ නැහනේ. නමුත් පසු කාලේනෝ තේරෙනවා මේ සද්ධා චෛසිකේ මේ කරලා දුන්නේ. නොදන්නම වුණත් අපි කරලා තියෙන හරිද? ඒ වෙලාවේ ආයෙ වෙලාවට අවශ්‍ය දේ කරලා තියෙන නොදන්නවත් වුණාට ගිහින් බුදුගුණ ටිකක් කියවුව. අර හිතේ තිබුණ තදගතිය හිර වෙච්ච ඔක්කොම ගැලවිලා ගියා. සෙම්පලි බෝධක්කම අයින් වෙලා ගියා. මනස සැහැල්ලු වුණා. අන්න සද්ධා චෛසිකේ කරගන්න දේ. ඒ වගේ මේ සද්ධා චෛසිකයට පුළුවන් ජීවිතයක් වෙනස් කරලා දෙන්න. අනිත් චෛසිකයන්ට වගේම සද්ධා චෛසිකයට පුළුවන් ජීවිතයක් වෙනස් කරලා දෙන්න. දැන් ඔය කියන්නේ සෝහන් වෙනකොට ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ නොක තමයි. ශ්‍රද්ධාවට පුළුවන් සෝහන් මාර්ගඵලය දක්වාම කියන්නේ. ඒ නිසාවෙන් මේ සද්ධා චෛසිකේ හොඳ චෛසිකයක් අපි ඕනෑකමින් දිනු කරන්න ඕනේ. වැඩියෙන් දිනු කරලා බලන්න. සමහර පුළුවන් වෙලාවල් වලදී වැඩියෙන් බුදුගුණ පාට ඔක කියවලා බලන්න. ඒක Tamanටම මේකේ අවශ්‍යකම හොඳට වැටහෙයි. වෙනස දැක්කහම. එහෙම නැතුනොත් ඉතින් අපි අර හැමදාම ඉතින් පරියන්කෙත් හැමදාම වාඩි වෙලා ඉඳී හැමදාම භාවනාවක් කරයි. නමුත් ගැඹුරු අත්දැකීමක් අපිට ලබන්න ලැබෙන්නේ නැහැ. ගැඹුරු අත්දැකීමක් ලබන්න මේ කියන වස්තදා බලන්න ඕනේ. තව සද්දයක් හිතා ප්‍රබල සද්ධාාවක් පුහුණු කරලා බලන අන්න ඒ වගේ ක්‍රම වලින් අත්දා බලන්න. ඒතර ගැඹුරු සමාධිය අනිවාර්යයෙන් මතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. පරියන්කිතා පහසෙන් කරන්න පුළුවන්කමක් ලැබෙන නිසා සද්ධා චෛසිකේ ඉතාම වැදගත් එකක්. Faith factor is very important. We can understand the level of faith ourselves. How much faith factor is there in my mind? How much I have to develop? So then we have to develop faithful object. We have to train. Immediate not grow up the faith. Temporarily can come up, but faith factor becomes stronger after some time. As like the mindful factor. Earlier we explained, mindful factor, when you are training, you feel immediately some mindfulness, but it becomes stronger after some times only. All the time mindfulness, after some times only. Same way, faith factor. When you have training, today faithful, but tomorrow cannot be. But again training, sometimes later, natural faithful. Because faith factor becomes stronger. So we can remind earlier, beginning period of ordination practice. We work very hard for the meditation training. Sometimes tension, difficulty. So sometimes mentally no happier, uncomfortable. So cannot do anything. So what can do is go to the pagoda or go to the empty place, talking to the Buddha only. That period, naturally, go to the Buddha and remind him Buddha's parami, how parami Buddha developed, that how difficulties he worked to fulfill his paramis. He developed his paramis for that compassion of us, so that this kind of things we had been talking to the Buddha's quality and parami qualities, and after enlightenment, Buddha's duties,
This kind of thing had been talking about 10-15 minutes together with some Pali also sometimes. So after 10-15 minutes, some little bit tearing also come because of thinking of Buddha and Buddha quality. So then go to the meditation place. All the difficulties disappear. Cannot imagine what had happened. That time we think, oh, we had been talking to the Buddha, sometimes use our word also talking. Maybe when I talking these things, Deva had seen. That's why this thing had happened. Even if we had been thinking because no experience. Later we understood this is faith factor doing it. That maybe that is right things in that time. Such a time it is right thing. Naturally we had been doing it. No one tell us to do, but naturally we feel if doing it, we done it. So then faith come out, then sitting very comfortable. But before this faith factor, weaker time, we try meditation, no comfortable. Now after faith factor, we feel meditation very comfortable. So like that, faith factor can do very big things, can convert our life completely. 10-15 minutes before, life is different. After 10-15 minutes, life is different because of the faith factor. So that faith is very important for our practicing life. So we had to understand how much faith level I have. Again, have to train until the strongest level. Then life become more and more comfortable, brighter and concentration. එතකොට අපේ ගුරු ස්වාමීන් වහන්සේලා තුනාවින ස්වාමීන් වහන්සේ ඉතින් අපිට පේනවා කඩවැද්දේ ස්වාමීන් වහන්සේත් අපිට පේනවා ඒ කාලේ මේ දෙන්නම වැඩි පුරක් වඩන්නේ බුදුගුණ භාවනාව. කඩවැද්දේ ස්වාමීන් වහන්සේ නිතර බුදුගුණ පාඩ කියවනවා අපිට ඇහෙනවා එළියටත් ඇහෙනවා. නාවින ස්වාමීන් වහන්සේ නවගුණයලක් අතේ තියාගෙන නිතර යද්දින් එද්දින් නිකන් යන්නේ වාහනයක බුදුගුණයක් වඩනවා. ඉතින් අපිට අර මුල් කාලේ තින් අත්දැකීම් නැහැ. නීවරණ ටිකක් තියෙනවා. ඒ නිසා මේව පිළිබඳව සැකමත් වෙනවා. අයි ස්වාමීන්වහන්සේලා මේ බුදුගුණ වඩා ඉන්නේ ඊට වඩා හොඳ බුදු දේශනා තුළ තියෙනවානේ. ඒක ගොඩක් වඩනවා ඊට වඩා. අයි මෙච්චර බුදුගුණ වඩා ඉන්නේ කියලා ඉතින් අපිට හිතක් වෙනවා. එහෙම ටික දවසක් යනකොට හිතුණා නෑ. මේක එහෙම හිතන්න හොඳ නෑ. මේක අපිත් අත්දැක බලන්න මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ දිගට නිකන් ඉන්නලාට බුදුගුණයක් කරනවා. අනෙක් වෙලාවට භාවනා මොනාරි දෙයක් කරනවා. බණක් කියලාට කරනවා අත්දැක බලන්න ඕනේ. කියලා වෙලා අපි අර ගුරු ස්වාමීන් වහන්සේලා පිළිබඳව වැරදින් හිතුන්නේ අපි ඒක අත්දැක බලන්න ඕනේ කියලා හැඟීමක් හදාගත්ත. පටන් ගත්තා. නවගුණ වලත් අතට අරගෙන පටන් ගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේත් කියන මම බුදුගුණ 1000ක් කඩුවා 2000ක් කඩුවා අපිත් ටිකකින් මේ චුට්ටක් අත්දැක බලුවා. 1000ක් 2000ක් ඉතින් පුළුවන් ප්‍රමාණයක් දවසට වඩනවා. නිකන් වෙලාවට වඩනවා. යද්දින් එද්දින් පා වඩනවා. ඊට පස්සක් යනකොට තේරුණා ලොකු වෙනසක්. ලොකු වෙනසක් අර නිකන් ඉන්න හැම වෙලාවකම බුදුගුණයක් වඩනකොට ජීවිතේ ලොකු වෙනසක්. ශ්‍රද්ධා චෛතසිකය හොඳට ප්‍රබලලා එනවා. හිත මනස අවදි කරගන්න හරිම ලේසි. මේ කාරණාව තේරුම් කරගත්තා. ඒක තේරුණා ගුරු ස්වාමීන් වහන්සේලාගේ මේ අපිට තියෙන ආදර්ශය කොච්චර වටිනවද කියලා. අන්න ඒ වගේ අපි නිකන් ඉන්න වෙලාවට නිකන් වෙන්නේ නැතුව මොන හරි ශ්‍රද්ධා අරමුණක් පුහුණු කරන්න ඕන මනසට. භාවනා අරමුණ වැඩෙනවා නම් ඒක ශ්‍රද්ධා අරමුණක්. භාවනා අරමුණ නොවැඩෙන වෙලාවට මොන හරි අරමුණක් අපේ මනසේ ශ්‍රද්ධා අරමුණක් පුහුණු කරවන්නට ඕනේ. බුදුගුණ පාඨයක් මේ වගේ දෙයක්. ඔය බුරුම රටේ තියෙන බුදුගුණ පාඨ. ඉතින් අපිත් ඒ වගේ තියනවා හරි පුළුවන්. අරහං සෝභගවයි තිපි අරහං ඔය වගේ යමක් ඉතින් ඒක ගණන් කිරීමේ ක්‍රමයට හරි මෙතනදී භාවිතා කරන්න පුළුවන්. මෙහෙම භාවිතා කරනකොට අද සද්ධා චෛතසික සුවලයන් නැහැ. මේක අවුරුද්දක් දෙකක් යනකොට හොඳ තැනකට ශ්‍රද්ධාව මතුවලා එනවා. අද මෙන්නේ නැහැ. මේක අපිට හිතන්න පුළුවන් අද කරලා අදම ප්‍රතිඵල චුට්ටක් හෝ නැතුව නෙමෙයි. නමුත් මේක චෛතසිකයේ ප්‍රබලලා එන්න අවුරුද්දක් දෙකක් යනවා. ඒ නිසාවෙන් අපි ඒව අත්හදා බලන්න නාවින ස්වාමීන් වහන්සේලා කරපුවා. ඒ වගේම වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කරන ඒවා අත්හදා බලන්න.
දැන් බලන්න මේගොල්ලෝ සාන්නසකට ඈත් එක්ක ඇවිල්ලා බුදුගුණ පාට පුළුවන් හැටියට කිය. ඉන්නේ එතන නිකන් නෙමෙයි. උතන අපිට පෙවුනට උන්හාර ලොකු තෘප්තියක් ලබනවා ඒකේ. ඒ සද්ධා චෛතසිකයත් එක්ක ඒ අනෙක් ගුණාංගත් එක්ක උන්හාර ලොකු තෘප්තියක් ලබනවා. අන්න ඒ නිසා අපිත් ඒ වාස්තදා බලන්නට ඕනේ. මේ භවනාව වැඩෙන වෙලාවට ඒ විදිහට වැඩෙන්න ආරිනවා. නැති වෙලාවට දුබල වෙලාවට මේ වාස්තදා බල සද්ධා චෛතසිකය ප්‍රබල කරගන්නට ඕනේ. ප්‍රබල වුණාම ජීවිතයේ ඉතාම හොඳ ජීවිතයක් බවට පත් වෙනවා. ආලෝකමන්ත නීවරණයන් නැති සමාධිවන්ත ජීවිතයක් බවට පත් වෙනවා. The fifth factor that we explain, you know, our Aridhama Mahatera and Jinavansha Mahatera, they had been doing lot of Buddha-Anusati meditations. Jinavansha Mahatera, when we pass his kuti all the time, we hear him reciting Buddha quality. Arahang Samma Sambuddho Vijjacharana Sampanno Sugato Lokavido Anuttaro Purusadhamma Sarati Sattade Manussanam Buddho Bhagavati. Again. We hear him. Also counting, Bhante also counting with the counting bits. Aridham Bhante also same. Counting Buddha's quality. Bhante says, today I done this much, today I done this much, done 10,000, 15,000. Bhante is explaining. Beginning, because of our hindrances, we had been thinking, oh, teachers, why they practice the Buddha-Anusati? Some other many good meditations there. Why teachers so practice Buddha-Anusati? Other practice is more valuable than the Buddha-Anusati? We had been thinking. Recollection of Buddha is less results, other practice is more results. We had been thinking, but it is our wrong view. Later, but we not criticize, we mentally only. Later, the thinking, oh no, there should be some reason. We also had to investigate why teachers doing it. We also had to investigate. Then I also got a counting bit and start counting. Maybe 1,000, 1,500, this kind of counting start. Just that period, less work for us, more relaxed. We have more time for meditations. We had been doing. Oh, then later understood. Big difference. When we had been doing it, mind more comfortable, more relaxed. Easy meditation practice. Easy mental relaxation. Mind also awake all the time. So see, there's very big difference. Then we had been doing it, we understood teachers' training more valuable. Teachers actually doing other practice, but when he's free time, only doing these things. When he practice Anapana, he practice Anapana. When he practice Vipassana, he practice Vipassana. But when he free time, he not allowed to mind protect him from the defilements. Mind protect him from the unnecessary mentalities and also laziness. So that mind need a work. The work is Buddha-Anusati, Buddha quality, so that life is comfortable. They feel it's comfortable life. They know the results. That's why they had been doing. We also had to do some investigations. When our mind is developing time, not necessarily do anything. But when the mind not grow in time, we increase Buddha and Buddha quality and see the difference. Very comfortable. Body is comfortable. Mind is comfortable. Meditation is comfortable. All the work is comfortable. Now we understand how Buddha Bhante also, even night time, also going there to Bodhi tree and chanting, means Bhante also having good happiness over there, because of faithful object and comfortable object, effortful object, have the happiness there. So that for us also we need to experiment those objects, what do. Then meditation is easier and comfortable. We have to train more and more this Buddha-Anusati object when you have free time. But other time, main meditation object, if it is growing, not necessary do anything. But when you free time, bring up more Buddha-Anusati, which is valuable for the life.
එතකොට එහෙමනම් තේරුම් කරගන්න ශ්‍රද්ධාව කියන එක ජීවිතේට ඊටම වැදගත් කාරණාවක්. ඒවත් හැම එකක්ම උදව් වෙනවා අපි යම් දවසක ගුණාංග ශක්තිමන්ත වෙලා එනකොට. සමාධි ශක්තිමන්ත වෙලා, විපස්සනා ශක්තිමන්ත වෙලා, නුවණ ශක්තිමන්ත වෙලා එනකොට ඔක්කොම උදව් වෙනවා. ඒ නිසා ඒව අපි හොයා දිනු කරගන්න අදිස්ථාන කරගන්නට ඕන. ප්‍රමේතකද මේ පහුගිය දවස් දෙක තුන කාලය තුල සීමා සම්මත විනය කර්මයක් වෙනුවෙන් තායිලන්තේ වැඩම කළා. ඉතින් අද පාන්දර තමයි ආපසු වැඩම කළේ. ඒ අවස්ථානුකූලව එක එතන හිටපු එක ස්වාමීන් වහන්සේ නමක් තව ස්වාමීන් වහන්සේ නමකගෙන් පාව භාවනා ගැන තොරතුරු සාකච්ඡා කළා. ඉතින් ඒ සන්නාසය අහනවා ඉතින් පාව භාවනා ක්‍රමය පහසු වුණාද කොහොමද කළේ? අනිත් ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා පාව භාවනා ක්‍රමය කරන්න කලින් ඒ ස්වාමීන් වහන්සේලා වෙනත් භාවනා ක්‍රම ගොඩක් කරලා තිබුණා. බුදුගුණ භාවනා, ඔය මෛත්‍රී ආදී භාවනා, ඒ වගේම වෙනත් සම්ප්‍රදායික භාවනා ගොඩක් කරලා තිබුණා. ඒ නිසාවෙන් පාව භාවනාවට ආයික්මනින් ග්‍රහණය කරගන්න ලැබුණා. පාව භාවනා මාර්ගයේ ධෛර්යමනින් තේරුම් ගන්න අනුගමනය කරන්න ලැබුණයි කියලා ඒ ස්වාමීන් වහන්සේ මතක් කළා. ඉතින් ඒකෙන් තේරෙනවා බලන්න අර ප්‍රධාන භාවනා මාර්ගය පරිපූර්ණ කරන්න අර භාවනාවන්ගේ ශක්තිය ගොඩක් උදව් වෙනවා. මූල භාවනාව වශයෙන්. ඒ වගේ ශක්තිය පදනම හොඳ නම් අනිත් භාවනාව හොඳ ගොඩක් උදව් වෙනවා. ඒ නිසාවෙන් අපි මේ පරියන්කල ඉන්න කාලය තුල අනිත් කටයුතු කරන කාලය තුල මේ බුදුගුණ ටිකක් කියවන්න. හිතන්න මනස වැඩෙන්නේ නැති වෙලාවට. අමදින වෙලාවල් බුදුගුණ හරි කියවන්න. ඒ වෙලාවට හිත ලොකු සහනයක් ඇති වෙලා ජීවිතේ හොඳ තැනකටපත් වෙනවා. ඉතින් එහෙම නැත්නම් වෙන භාවනා කරනවා නම් අවශ්‍ය නැහැ. වැඩෙන්නේ නැති වෙලාවට අනිවාර්යෙන් කරගන්න හිත ආලෝකමත් කරගන්න හරියම ලේසි ක්‍රමයක් තමයි ඔය බුදුගුණ භාවනා ක්‍රමය. නිසා චෛතසිකයෙන් දෙන්න ප්‍රබල වෙනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වශයෙන් වැඩෙනවා. මුලදී ශ්‍රද්ධාව ප්‍රබල නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව නිතර නිතර කැඩෙනවා. ඒ කාලයක් යනකොට ශ්‍රද්ධාව වැඩි වෙනවා ලස්සනට. ඒක ඉන්ද්‍රියක් වශයෙන්. තව ටිකක් කාලයක් යනකොට ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ අචල ශ්‍රද්ධාව බවට පත් වෙනවා. බල වෙනවා. ශ්‍රද්ධාව බල වෙනවා. අන්න ඒ වගේ දිගින් දිගට මේක වැඩිලා එන ගුණාංගයක්. ඒ වැඩිලා එන කාම. අපි දිගට මේක කරගෙන යන්න අධිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕනේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා අපි දාන උනන්දුවෙන් කරනවා. තවත් උනන්දුවෙන් මේක කරගන්න අපි අධිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕනේ. So that last 2-3 days we had a Sima set up in Thailand, Phao Monastery, Phao branch there in near the Bangkok. So they invited a few of our venerable, me and Venerable Jnanasiri and few venerable. So also go there. Phao main branch, also many venerable had come. All together we set up the Sima. This morning we come to the Navina. So that during our Sima setup period, one of the venerable asked a question from another venerable. That the venerable, new venerable, he ordained in Thailand. Venerable, he asked, is that easy, the power meditation? How is it difficult? That venerable answered, before doing the power meditations, we had been having the basic other meditation, Buddhanussati and 32 parts, and also that traditional other meditation training. Because of that, power meditation was very easier. Venerable answered, so there you understand the meditation, any of the meditation very easier if the basement is good. Basement preparations is doing by these objects, faithful objects, and also this effortful object is more valuable. Mindful objects also valuable. Last Dhamma talks we explained. So faith is also very important. So we have to understand faith is basic level all the time breaking, changing. Today faithfulness have, but tomorrow don't have. It is still not the best good level. But later on, faith is continue, all the time have, it is growing period. The Indriya period, the faculty period.
So later on, faith becomes stable, not changing. Whatever the reason happen, not changing the faith becomes stable, it's Bala period. So faith also growing up to the highest level. Until that, his faith is growing. So we understand our level and we have to bring up the faith factor. So then life will become more and more valuable life. So we determine to develop this faith factor up to the deepest level. So that in the meantime we little bit sharing our merits. The last 4 days we had been having this Sima setup ceremony, and day before yesterday night evening we had completed all the works, and yesterday we left from the Thailand and come to the Sri Lanka. So there are Sangha 88 venerables gathered for Sima setup. So all the merits we share with the venerables. We wish all the venerables to fulfill this faith factor, fulfill these meditations, and experience a deeper brightness, mental purification, and wish all the venerables fulfill all the practice and attain all the path, fruitions and nibbana. පසුගිය දින 4ක් මුළුල්ලේ සීමා විනය කර්මයක් වෙනුවෙන් තායිලන්තයට වැඩම කළා. ඒ විනය කර්මය පෙරේදා හවස් යාමනකට අවසන් කළා. ස්වාමීන් වහන්සේලා 88 දෙනෙක් සම්බන්ධ වුණා බුරුම, ලංකාවෙන්, තායිලන්තයෙන්. ඒ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ස්වාමීන් වහන්සේලා බොහොම ඕනෑකමින් මේ විනය කර්මයන් කරලා දුන්නා. ඒ පුණ්‍ය කර්මයන් තුළින් ජනිතුනා පුණ්‍ය ශක්තියත් අපේ ස්වාමීන් වහන්සේලාට මේ හැමදෙනාට අපි අනුමෝදන් කරනවා. හැමදෙනාට මහාන ජීවිතය ඒ වගේ මේ භාවනා ජීවිතය තව තවත් සාර්ථක කරගන්න, ආලෝකමත් කරගන්න, ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ භාවයට පත් කරගන්න. ඒ පුණ්‍ය කර්මයන්ත් අනුමෝදන් වෙන්න ලැබේවා. හැමදෙනාගේ පැවිදි ජීවිතයන් ධර්මයෙන් බබළුවා ගන්නට මේ පුණ්‍ය කර්මයන්ත් අනුමෝදන් වෙත්වා කියලා අනුමෝදන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.